සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ බිනර පුන් පොහෝදා මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සුපින්නතුනි අද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිකන වැඩම අවදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නම කෙනට අවසරයි හසලක සිල විමන ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි අද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබනවා මොරටුව කොරළවැල්ල රිවර්සයිඩ් ගාඩන්ස් ලේක් විස්ටස් අංක 48න් 46 යන ලිපිනෙහි පදිංචිව සිට පරලොස්සපත් මනෝජ් ශ්‍රීකාන්ත මාලිම්බට ආරච්චි පුතුණුවන්ගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් ආදරණීය මෑණියන් ශ්‍රීමවති වසන්තා සන්දනායක මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් පිරිස විසින් සුපින්නතුන් ආරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා සැප්තැම්බර් 2021 සැප්තැම්බර් මාස 20 වන දිනට යෙදී තිබෙන මනෝජ් ශ්‍රීකාන්ත මාලිම්බට ආරච්චි පුතණුවන්ගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් ඔහුට සසර දුක් නිමා කර ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය වේවායි පින් අනුමෝදන් කිරීම. ස්වීඩනයේ ජීවත් වන සුබානි ශාම්‍යා ඇතුළු දරුවන්ට ස්වීඩනයේ ජීවත් වන මහේෂ් දිස්නා ඇතුළු දරුවන් කුමාරි සඳරුවන් ඇතුළු දරුවන් සලූජා ප්‍රදීප් ඇතුළු දරුවන් මීනු වරුණ ඇතුළු දරුවන්ට දිගාසිරි සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මියගිය මනෝජ් මහතාගේ පුතුණුවන් සංදීප මාලිම්බඩ ආරච්චි පුතුණුවන්ටත් ශ්‍රීමති වසන්තා සන්දනායක මහත්මියටත් තුන්රුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ශ්‍රීමති වසන්තා සන්දනායක මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙන් යෙදී සිටියේදී පරලොස්සපත් උභයන්ත මාලිම්බඩ ආරච්චි මහතා 44 වන ගුණ අනුස්මරණය මෙම මාස 23 වන දිනට යෙදී ඇති හේයින් එතුමාට සුගති සම්පත් කෙලවර අමා මහ නිවන් සුව ලැබේවායි පින් අනුමෝදන් කිරීම. වසන්තා සන්දනායක මෑණියන්ටත් ධර්මපාල සන්දනායක පියාණන්ට චන්ද්‍රා නවරත්න පුංචි අම්මා ඇතුළු පරලොස්සපත් සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. කොරෝනා වසංගතය ඉක්මනින් දුරු වී සියලුම රටවැසියන්ට ලොවැසියන්ට ආශිර්වාද කිරීම සහ නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි ප්‍රාර්ථනා කිරීම. රට වෙනුවෙන් දිවිපිදෝ විරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. කොරෝනා රෝගයෙන් මියගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල මාද ජාලයේ සභාපති තැන්පත් පූජ්‍යපාද නම කියනට අවසරයි මාලිගා විලාසජී ස්වාමින් වහන්සේටත් ඒ වගේම ලක්වැසි ලොවැසි සියලු සත්වයන්ටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයේ උපනිශ්‍රේ වේවා යන ප්‍රාර්ථනාවත් ඇතිවයි සුපින්නතුන් අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනයේ සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් දායකත්ව ධර්මදේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තිකෝ මිගජාල චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනියා තංච බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි නන්දි සති සරාගෝ හෝති සරාගෝ සති සංයෝගෝ හෝති
නන්දි සංයෝජන සංයුක්තෝ කෝ මිගජාල බික්කු ස ဒ ුතිය විහාරීති උච්චති. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දේශනාවේ දායකත්වය මොරටුව කොරළවැල්ල රිචර්සයිට් ගාඩන්ස් ලේක් විස්ටස් අංක 48න් 46 යන ලිපිනේ පදිංචි පරලෝ සැපත් මනෝජ් ශ්‍රීකාන්ත මාලිම්බඩ ආරච්චි පුතණුවන්ගේ තෙමස්පූර්ණ පින්කම වෙනුවෙන් ආදරණීය මෑණියන් වන ශ්‍රීමති වසන්තා සඳනායක මහත්මිය ඇතුළු සහෝදර පිරිස විසින් අද මෙම උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඊටාම දයානුකම්පාවෙන් මතුකොට වදාළ ධර්මය මේ දුක් විඳින ලෝක සත්වයා දුකෙන් නිදහස් කරවීමට නිදහස් වීමේ පටිපාටි අන්තර්ගතව පැහැදිලි කොට වදාළ එකක්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දුකයි දුකයි කියලා නිශ්ශබ්දව හිටියේ නැහැ. ලෝකේ දුක බව ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් ගොඩාක් දෙනෙකුට ඊට අදාළ විකල්පයක් නැහැ. දුක නම් දුකෙන් නිදහස් වීම පිණිස මතු කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ බඳු වැඩපිළිවෙලක් ලෝකේ බොහෝ දෙනෙකුට ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා මේ දුක ඇති වෙන විදිහ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ දුක නිරුද්ධ වන විදිය. ඒ වගේම භාගතුන් වහන්සේ අපට වදාලා මේ දුක නිරුද්ධ කරනවා නම් ඒ නිරුද්ධ කිරීම පිණිස ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන දේ කුමක්ද? ප්‍රායෝගිකව වඩන්න ඕන දේ කුමක්ද? ප්‍රායෝගිකව ගලප ගන්න ඕන දේ කුමක්ද කියලාත් බුදුරජාණන් වහන්සේ අපට වදාලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට වදාළ මේ කාරණය මුල් කරගෙන සම්පූර්ණයෙන්ම අපට තියෙන පර්යායට ඒ පටිපාටිය අනුගමනය කරන්නටයි. පින්වත්නි, මේ ලෝකේ අපි හිතන ලෝකෙ නෙමෙයි. මේ ලෝකේ ඝන සංඥාවකින් අපිව වැහිලා තියෙනවා. ඝන සංඥාවකින් වැහිලා තියෙන නිසා අපි ලෝකයෙන් නිමිති ගන්නවා. කොහොමද නිමිති ගන්නේ? අපි චක්කු විඥාණයෙන් දැනගන්න ඕන දේවල් තියෙනවා. අපි අත්දකින දේවල් තියෙනවා. සෝත විඥාණයෙන් අත්දකින දේවල් තියෙනවා. ගාන විඥාණයෙන් අත්දකින දේවල් තියෙනවා. જીවහා විඥාණයෙන් අත්දකින දේවල් තියෙනවා. කාය විඥාණයෙන් අත්දකින දේවල් තියෙනවා. මනෝ විඥාණයෙන් අත්දකින දේවල් තියෙනවා. ඒතර මේ අපි අත්දකින දේවල් පින්වත්නි අපි මේ ඉෂ්ට වශයෙන් අල්ලනවා. ඒකයි අපි මේ මුලින් මතක් කරපු පාඩේ තියෙන්නේ සම්තිකෝ මිගජාල චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කන්තා මනාපාපිය රූපා කාමෝපසංහිතා රජනියා. අපි මේ චක්කු විඥාණයෙන් දැනගන්න ඕන දේවල් ඉෂ්ට වශයෙන් කාන්ත වශයෙන් ඉට්ඨා කන්තා මනාපා මනාප වශයෙන් ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා ප්‍රිය ස්වභාවයේ ඇති දෙයක් වශයෙන් කාමෝපසංහිතා කාමයන්ගෙන් යුක්ත දෙයක් වශයෙන්
අපි මේ එළියේ දකින රූප අල්ල ගන්නවා. එහෙම අල්ලගත්තට පස්සේ අපිට වෙන්නේ තංච බික්කු අභිනන්දති. අන්නේ අල්ලගත්තේ එකම අපි සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගන්නවා අභිනන්දති. ඊළඟට කියනවා අභිවදති. සතුටින් පිළි අරගෙන ඒ අල්ලගත්ත රූපය ගැන අපි කතා කරනවා. අභිවදති. අජ්ජෝසාය තිට්ඨති. අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ ඒකට අපි බැහැගෙන ඉන්නවා. බැහැගෙන ඉන්නවා. එතකොට මේ ඇහෙන් දකින රූපය කෙරෙහි අපි සතුටෙන් පිළි අරගෙන කතා කරලා ඒකට බැහැගෙන ඉන්නකොට තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති. එහෙම ඉන්නකොට උපදිනවා එක දෙයක්. මොකද්ද පින්වත්නි උපදින්නේ? උපදින්නේ උපජ්ජති නන්දි. නන්දියක් උපදිනවා. නන්දිය කියන්නේ මොකද්ද? නන්දියක් කියන්නේ තණ්හාවක් උපදිනවා. ඔන්න තණ්හාව ඇති වෙන විදිය. තණ්හාව ඇති වෙන්නේ ඔන්න ඔය විදියටයි. දැන් බලන්න දුකේ ඇති වෙන විදිය මොන්න තරම් විශ්ලේෂණාත්මකව බුදුරජාණන් වහන්සේ අපට වදාළද? මොන තරම් පැහැදිලිව අපට වදාළද? එතකොට මේ පැහැදිලිව වදාළ කාරණය බුදුරජාණන් වහන්සේ නමක් හැර කවුරු නම් වෙන මතු කරන්නද? ලෝකේ කාටවත් මේ බඳු කතාවක් මතු කරන්න පුළුවන්ද? බෑ. දැන් බලන්න ඕන තණ්හාව ඇති වෙන විදිය. උපජ්ජති නන්දි. මේ නන්දියක් ඇති වෙනවා, තණ්හාවක් ඇති වෙනවා. නන්දියා සති සරාගෝ හෝති. නන්දිය ඇති වුණාට පස්සේ බලවත් ආසාවක් උපදිනවා. බලවත් ඒ තණ්හාවත් එක්ක ආසා වෙනවා එකම කාසියේ දෙපැත්ත වගේ. බලවත් ආසාවක් ආවට පස්සේ ඒ බලවත් ආසාව නිසාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සරාගෝ සති සංයෝගෝ හෝති. ඒ බලවත් ආසාව නිසා එයා බැඳෙනවා. එයා බැඳෙනවා. සංයෝග වෙනවා. මොකටද බැඳෙන්නේ? අර ඇහෙන් අල්ලගත්ත රූපයට එයා බැඳෙනවා. බැඳුනට පස්සේ වෙන්නේ පින්වත්නි නන්දි සංයෝජන සංයුක්තෝකෝ මිගජාල බික්කු ස ဒ ුතිය විහාරීති උච්චති. අන්න දෙවන්නේක් එක්කයි ඉන්නේ. දෙවන්නේක් එක්කයි ඉන්නේ. කවුද දෙවන්නා පින්වත්නි? දෙවන්නා තමයි තණ්හාව. දෙවන්නා වෙන කෙනෙක් නෙමෙයි. දෙවන්නා තණ්හාව. ඉතින් එහෙම දෙවන්නේක් එක්ක ඉන්නවා නම් කැලේ ගියා තනිකමක් නැහැ. තනියෙන් නෙමෙයි ඉන්නේ. ඇයි? තනියට තණ්හාව ඉන්නවා. මේ ಭಾರತයේ ලොකු කතාවක් ගිහින් තියෙනවා ඒක විහාරී භාවය ගැන. ඒක විහාරී භාවය කියන්නේ. ඒක විහාරී භාවය කියන්නේ තනියෙන් ඉන්නවා කියන්නේ කොහොමද? මොකද මිනිස්සු තනියෙන් ඉඳලා විමුක්තිය හෙව්වනේ. එතකොට ඒක විහාරී කියන ඔය මිගජාල භික්ෂුවම අහනවනේ. ඒ මිගජාල භික්ෂුවට දුන්න එක උත්තරයක පාඩයක්නේ මම මේ ඔබට කිව්වේ. ඒක විහාරීති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ඒක විහාරී හෝති කිත්තාවතාච පන ස ဒ ුතිය විහාරී හෝති. මේ ස්වාමීනි මේ කාලේ කතාවක් යනවා ඒක විහාරී තනියෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? දෙන්නෙක් එක්ක ඉන්නවා කියන්නේ මොකද්ද කියලා. අනේ ස්වාමීනි මේ තනියෙන් ඉන්නවා කියන එකයි දෙවන්නේක් ඉන්නවා කියන්නේ මොකද්ද කියලා ඇහුවා. එහෙමනම් පින්වත්නි ဒ ුතිය විහාරී හෝ තනිව වාසය කරන ඒක විහාරී භාවය හෝ ඉන්න තැන අදාළද? නැහැ. ඉන්න තැන අදාළ නැහැ. සමහර විට ඒ භික්ෂුව කැලේක ඉන්නවා. නමුත් දෙවන්න එක්ක ඉන්නේ කවුද? තණ්හාව ඉන්නවා ළඟින්. සමහර විට ඒ භික්ෂුව ගොඩාක් පිරිස පිරිවරාගෙන ඉන්නවා. නමුත් පින්වත්නි ඒ භික්ෂුව ඇහෙන් දකින රූපය ගැන, කනින් අහන ශබ්දය ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රසය ගැන, කයට දැනෙන පහස ගැන අභිනන්දනයක් නැහැ.
අභිවදනයක් නැහැ. අජ්ජෝසාය තිට්ඨති බැහැගෙන ඉන්නේ. ඒ බැහැගෙන ඉන්නේ නැතිකම නිසාම ඒ නිසා උපදිනවා නම් යමක්. මොකද ඒ නිසා උපදින්නේ පින්වත්නි? ඒ නිසා උපදින්නේ තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. අන්න ඒ නිසා උපදින නන්දියකුත් නැහැ. තණ්හාවක් නැහැ. තණ්හාව නැත්තම් නන්දියා සති සරාගෝ හොති. නන්දිය නිසා උපදින සරාගයක් නැහැ. සරාගෝ සති සංයෝගෝ හෝති. සරාගේ නිසාම බැඳිලා වාසය කිරීමක් සංයෝග වෙලා වාසය කිරීමකුත් නැහැ. ඒ සංයෝග වෙලා වාසය කරන්නේ නැති නිසාම නන්දි සංයෝජන සංයුක්තෝකෝ බික්කු සදුතිය විහාරි උච්චති. සංයෝග වීම නිසා දෙවන්නේක් ඉන්නවා කිව්වට සංයෝගේ නැත්තම් දෙවන්නේක් නැහැ. කවුද දෙවන්නා? තණ්හාව නැහැ. තණ්හාව නැහැ. තනිව ඉන්නවා. ඒතර මිනිස්සු මේ ලෝකයේ අල්ලන දෙයට වඩා කොච්චර වෙනස් දෙයක්ද බුදු කෙනෙක් මතු කළේ? ලෝකයාට පේන්නේ නැති ලස්සන කතාවක් බුදුරජාණන් වහන්සේ මතක් කළේ. මේක ලෝකයාට හොයන්න බෑ. දැන් මිනිස්සු හැම වෙලාවකම බුද්ධ ශ්‍රාවක භාවයට අදාළ මූලික සාධකයක් විදිහට මේ එළියෙන් හොයන්නේ නැද්ද? හොයනවා. කන විදිය බලනවා. අඳින විදිය බලනවා. ඉන්න විදිය බලනවා. යන්නේන විදිය බලනවා. හැසිරෙන විදිය බලනවා. මේ එකක්වත් බලපාන්නේ නැහැ. ඇසුරු කරන පිරිස බලපානවා. එහෙම කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. එහෙම බලපාන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බාහිර ඇසුර කොහොමද අභ්‍යන්තර ඇසුර කොහොමද කියලා මිනිස්සු බලනවා. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරේ මහණෙනි දෙවන්නේක් එක්ක නැතුව 500ක් ඉන්න තැනකුණත් ඉන්න පුළුවන්. 500ක් ඉන්න තැනකුණත් ඉන්න පුළුවන්. අවුලක් නෑ ඒකේ. ගැටලුවක් නෑ. අර කොට්ටිත හාමුදුරුවොත් සාරිපුත්ත හාමුදුරුවොත් අතර යම් සාකච්ඡාවක් ඇති වුණා. ඒක හරි ලස්සන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේ තියෙනවා පින්වත්නි හරි ලස්සන දෙයක්. ඒ තමයි ඒ සාකච්ඡාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇසට රූපේ බැඳිලාද නැත්නම් රූපේ ඇසට බැඳිලාද කියලා. බුදුරජාණන් වහන්සේ මේවා ගැන පැහැදිලිව වදාලා. ඒතර මේ භික්ෂුන් වහන්සේලා දෙනම අතර ওই කතාව ඇති වුණා. කොට්ටිත හාමුදුරුවෝ ඇහුවා මේ ඇවත් සාරිපුත්තයන් වහන්සේ මේ ඇසට රූපේ බැඳිලාද රූපය ඇසට බැඳිලාද? එහෙමත් නැත්නම් කන ශබ්දයට බැඳිලාද? ශබ්දේ කනට බැඳිලාද? නාසය ගඳ සුවඳට බැඳිලාද? ගඳ සුවඳ නාසයට බැඳිලාද? දිව රසයට බැඳිලාද? රසය දිවට බැඳිලාද? කය පහසට බැඳිලාද? එහෙමත් නැත්නම් පහස කයට බැඳිලාද? මනස අරමුණු වලට බැඳිලාද? එහෙමත් නැත්නම් අරමුණු මනසට බැඳිලාද? මොකද්ද වෙලා තියෙන්නේ කියලා නැහුවා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ බොහොම ලස්සන උත්තරයක් දුන්නා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. කන ශබ්දයට බැඳිලත් නැහැ. ශබ්දේ කනට බැඳිලත් නැහැ. නාසය ගඳ සුවඳට බැඳිලත් නැහැ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ. රසය දිවට බැඳිලත් නැහැ. කය පහසට බැඳිලත් නැහැ. පහස කයට බැඳිලත් නැහැ. මනස අරමුණු වලට බැඳිලත් නැහැ. අරමුණු මනසට බැඳිලත් නැහැ. එහෙම බැඳිලා කියලා කිව්වොත් ආර්ය ෂ්ටාංගික මාර්ගයෙන් මේ දුක ඉවර කරන්න පුළුවන් කියන කතාව බොරුවක් වෙනවා. බන්ධනේ තමයි මේ තුල පවතින ඡන්ද රාගය. මොකද්ද බන්ධනේ? ඇස රූපයට බැඳිලා නෙමෙයි. ඇසයි රූපයයි නිසා අත්දකින්න ලෝකයේ කෙරේ අපි තුල ඡන්ද රාගයක් පවතින එකයි බන්ධනය.
චන්දරාගයක් පවතින එකයි බන්ධනේ. ඒතකොට චන්දරාගය දුරු කරගන්න පරියාය බුදුරජාණන් වහන්සේ මතක් කළා. චන්දරාගය උපදින්නේ හිතේ, ඇහි නෙමෙයි. රූපේ නෙමෙයි. එතකොට ඇහෙත් නෙමෙයි රූපේත් නෙමෙයි. ඇහැ නිකන් බෙරයක් වගේ. රූපේ නිකන් බෙරේ ගහනවා වගේ. එතකොට රූපේ නිකන් අත වගේ. අත බෙරේට තට්ටුව වදිනවා. වදිනකොට මොකද වෙන්නේ? වදිනකොට සද්දයක් පිට වෙනවා. බෙරේට තට්ටු කරනකොට සද්දයක් පිට වෙනවා. එතකොට මේ සද්දය බෙරේ ඇතුළේද තිබ්බේ? නෑ. සද්දේ බෙරේ ඇතුළේ නෙමෙයි තිබ්බේ. බෙරේ ඇතුළේ සද්දේ පුරවලා තියනවද ගෑස් එකක් වගේ? සිලින්ඩර් එක ගෑස් පුරවලා තියන වගේ බෙරේ ඇස්සේ සද්දේ පුරවලා තියනවද? නෑ. එහෙනම් සද්දේ අතට අයිතිද? සද්දේ අතට අයිති නෑ. අතේ සද්දේ තිබ්බද හැංගිලා? නෑ. එහෙනම් සද්දේ කියන්නේ මේ විශ්වයේ තිබුලා ඇදිලාවද බෙරේට තට්ටුව කරනකොටම විශ්වයේ කොහෙන් හරි ඇදීගෙන ආවද සද්දේ? නෑ. ස්පර්ශය නිසා ජනිත වුණා ශබ්දයක්. මොකක් නිසා ජනිත වුණේ? ස්පර්ශය නිසා ජනිත වුණේ. ස්පර්ශය නිසා ජනිත වෙච්ච මේ ශබ්දය ස්පර්ශේ නිරුද්ධ වෙනකොට ඉතිරි නැතුව නිරුද්ධ වෙලා ගියා. ගහලා ඉවරුණාම ශබ්දේ රැඳුනද කොහේ හරි? අතේ හරි, මුල්ලක හරි, දොර ළඟ හරි ශබ්දේ රැඳුනද? රැඳුනේ නෑ. ශබ්දේ රැඳුනේ නෑ. ස්පර්ශේ නිසා හටගත්තා. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා ගියා. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා ගියා. ඉතිරි නැතුව නිරුද්ධ වුණා. තැනක් හොයන්න බෑ. එතකොට අන්න ඒ වගේ මේ ඇස කියන එකත් ඔහේ තියෙනවා. රූපයත් ඔහේ තියෙනවා. ඇස රූපයට බැඳිලවත් රූපය ඇසට බැඳිලවත් නෑ. එහෙම බැඳිලා නම් මට කැමති රූප බඳ ගන්න පුළුවන් නේ. මං කැමති මෙන්න මේ රූප වලට විතරයි, ඒවා විතරයි මට ඕන. අනිත් රූප ඒවා මට අදාළ නැහැ, මට ඒවා පේන්න එපා, මං ඒවා බැඳගෙන නැහැ කියලා එහෙම පුළුවන් වෙන්න එපා නෑ. ඇසයි රූපේ, ඇස රූපයට බැඳිලවත් රූපය ඇසට බැඳිලවත් නෙමෙයි පින්වත්නි. ඇස ඉදිරියට වර්ණ සට, ඒ කියන්නේ චක්කු ප්‍රසාදයට වර්ණ සටහන පතිත වෙනකොට ඒ රූපය ඇතුළට ගන්න විදිය අවුලක් තියෙනවා. ඒ රූපයේ කෙරෙහි පවතින චන්දරාගය තමයි බන්ධනය. මොකද්ද බන්ධනය? චන්දරාගය. චන්දරාගය දුරු කරන විදිය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි චන්දරාගය දුරු කරන්න තියෙන්නේ. ඒතර මෙහෙම කියලා සාරිපුත්තයන් වහන්සේ හරි ලස්සන කාරණයක් මතක් කළා. උදාහරණයක් මොකද්ද? කළු පාට ගොනෙකුයි සුදු පාට ගොනෙකුයි ගොන්නු දෙන්නෙක් ඉන්නවා කියනවා. කළු පාට ගොනා සුදු පාට ගොනාගේ කඹේ බැඳලා තියෙනවා. එක කඹයක එක පැත්තක කළු පාට ගොනා බඳිනවා. අනිත් පැත්තේ සුදු පාට ගොනා බඳිනවා. එකම කඹේ දෙපැත්තේ. පොඩි කඹ කෑල්ලක් අරගෙන ඒ කඹෙන් කළු ගොනයි සුදු ගොනයි බඳිනවා. දැන් මේ ගවයෝ දෙන්නාම දැන් එකට යන්නේ. කළු ගොනා යනකොට සුදු ගොනත් යනවා. සුදු ගොනා යනකොට කළු ගොනත් යනවා. කාට හරි කියන්න පුළුවන්ද පින්වත්නි? අර කළු ගොනා නිසා සුදු ගොනා යනවා කියලා. කියන්න බෑ. ඒ වන්දන අනිත් පැත්තට කියන්න පුළුවන්ද? සුදු ගොනා නිසා කළු ගොනා යනවා. කියන්න පුළුවන්ද? බෑ. ඇයි කියන්න බැරි? කළු ගොනා නිසා සුදු ගොනා යනවා හරි, සුදු ගොනා නිසා කළු ගොනා යනවා හරි කියලා කියන්න බෑ. කියන්න බැරි හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? කළු ගොනා නිසා සුදු ගොනා යනවා නෙමෙයි, සුදු ගොනා නිසා කළු ගොනා යනවත් නෙමෙයි. කඹේ නිසා යන්න වෙලා තියෙනවා. අන්න ඒ වගේ ඇස රූපයට බැඳිලවත් රූපය ඇසට බැඳිලවත් නෙමෙයි. ඇස හා රූපය සම්බන්ධ පවතින චන්දරාගය, මේක තමයි බන්ධනය. මේ බන්ධනේ ගලවලා දාපු දවසට එකට යන එක, සංයෝග වෙලා යන එක
හමාර වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකේ චක්කු විඥාණයට ඔහේ පැත්තකින් තියෙන්න දෙන්න. රූපේටත් ඔහේ පැත්තකින් තියෙන්න දෙන්න. ඇයි? මේ ඔක්කොම අනිත්‍ය ලෝකයක්. ඇසටත් ඔහේ පැත්තකින් තියෙන්න දෙන්න. ඇස එක කොනකින් තියලා රූපේ තව කොනකින් තියලා චක්කු විඥානේ තව කොනකින් තිබ්බොත් ස්පර්ශයකුත් නැහැ, විඳීමකුත් නැහැ, තණ්හාවකුත් නැහැ. දකින්න රූපයේ පිළිබඳ අපේ ජීවිතේ හැදිලා තියෙන තණ්හාවෙන් තෙමන විදියටයි. තණ්හාවෙන් තෙමන විදියටයි අපේ රූපේ හැදිලා තියෙන්නේ. එතකොට අපි මේ ලෝකේ බලන විදිය අවුලක් තියෙන්නේ. මේ ලෝකේ අවුල් නැහැ. මේ ලෝකේ අවුල් නැහැ. ඒ ලෝකේ අවුලක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ තනියෙන් ඉන්නවා කියන එකට කියනවා මහණෙනි මිනිස්සු අතර ඉන්න එපා. කොහොමද ධර්මයේ හුදේකලාවට කිට්ටුයි. හුදේකලාව ගර්හාවට ලක් කරනවා නෙමෙයි. හුදේකලාව නිවනට බරයි. හුදේකලාව විමුක්තියට බරයි. පිරිස ඉන්න තැනට වඩා. නමුත් හුදේකලාවට ගිහිනුත් කෙලස් දෝරේ ගලන විදියට නම් ඉන්නේ. ඒ හුදේකලාවට වඩා පිරිස සමග ඉන්න එක සනීපයි. මොකද සමහර කෙනෙක් ඉන්න පුළුවන් හුදේකලාව තුලත් කෙලස් වැදෙන විදියට කල්පනා කරමින්. කාම ලෝකයේ ගැනම කතා කරමින් කල්පනා කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. පින්වත්නි හැම වෙලාවකම බාහිර අරමුණු වෙනස් කරන්න අපි උත්සාහ කරන්නේ. මේ බාහිර ලෝකයේ දේවල් වෙනස් කරන්න හදනවා. අභ්‍යන්තර රොඩු ටික, අභ්‍යන්තර කුණු ටික ඒ විදිහටම තියාගෙන බාහිරින් වෙනස් කරන්න හදනවා. බාහිරින් වෙනස් කරන්න පුළුවන් බොහොම ස්වල්පයයි. අභ්‍යන්තරේ වෙනස් කරගත්තොත් බාහිර සාධකෝත්තේ ඇතිවෙන ක්‍රියාවලිය අතිශය සාධාරණ විදිහට කරගන්න පුළුවන්. ඒ කියන්නේ අභ්‍යන්තරයේ කුණු තියාගෙන බාහිර ලෝකේ වෙනස් කර පාරිශුද්ධිය බලාපොරොත්තු වෙන එක හරියට අසූචි පුරවපු කලයක් අසූචි පුරවලා තියෙද්දි ඒකට වතුර පුරවන්න හදනවා වගේ වැඩක්. දැන් එක මිනිහෙකුට කලයක් දීලා කියනවා මේ කලයේ තියෙන්නේ ගොම මේ කලේ පිරිසුදු කරලා බොණ්ඩ වතුර ටිකක් අරන් වරෙන් කියලා කියනවා. ඒතර අර මිනිස්සයා මේ කලෙත් අරගෙන යනවා. මේ මිනිස්සයා කලෙත් අරගෙන ගිහින් කම්මැලිකමටත් එක්ක ඔහොම ගොම එක පිටීම අපි හිතමු ටැප් එකක් කියලා වතුර කරාමයක් කැරලා තියෙනවා. දැන් පිරෙනවා. පිරිලා උතුරලා යනවා. උතුරලා ගිහින් කවදා හරි පිරිසුදු වෙයි. කවදා හරි වෙයි වැඩේ. පිරිසුදු වෙන එක කවදා හරි වෙයි. පිරිසුදු වෙන්නේ නැහැ කියනවනම් ඒක බොරුවක්. මොකද වතුර වැටෙන්න අර ගොමත් ටික යනවනේ. හැබැයි පිරිසුදු වීමේ උද්වේගයේ තියනවා නේද පොඩි අවුලක්. තියෙනවා අවුරුද්දක් කමාරක් ටැප් එකක් කරලා වතුර අසූචි පුරවපු එකක් හරි තිබුණු උතුරලා ගිහින් හොඳට පිරිසුදු වෙන්න පුළුවන්. හැබැයි දක්ෂ මිනිහෙකුට කියනවා මේ වතුරේ කලේ පුරවගෙන වරෙන් කියලා. එතකොට එයා මොකද කරන්නේ? එයා ගිහින් අර ගොම ටික අයින් කරලා ඒ ගොම ටික හොන්දට හූරලා දාලා වතුර එක තියෙනවා. වතුර එකට ඉක්මනට පුරව ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙමනම් මතක තියාගන්න බාහිර නිමිති අරමුණු වෙනස් කරලා පින්වත්නි අපි අභ්‍යන්තරේ නිවෙන්න හදනවා. ඒ නිසා මිනිස්සු ඊටාම ඉක්මනින් ඇඳුම ගැන හිතනවා. කතා කරන විදිහ ගැන හිතනවා. ඉන්න විදිහ ගැන හිතනවා. මම මෙතන මේ විදියට ඉන්න ඕන, මම මෙතනට මේ විදියට අඳින්න ඕන, මම මෙතනට මේ විදියට යන්න ඕන, මේ විදියට කන්න ඕන, මේ විදියට බොන්න ඕන කිය මේ බාහිර ලෝකේ වෙනස් කරන්න මිනිස්සු ගොඩාක් උනන්දු වෙනවා. නමුත් බාහිර ලෝකේ වෙනස් කරන්න දෙයක් නැහැ. බාහිර ලෝකේ ඔහොම තිබුණා ඔය චිත්‍ර. බාහිර ලෝකේ වෙනස් කරනවට වඩා වටිනා දේ තමයි අභ්‍යන්තරේ වෙනස් කරගන්න එක. පින්වත්නි බාහිර ලෝකයේ තියෙන නිමිති ඇතුළට ගන්නෙ නැත්තම් බාහිර අරමුණු වෙනස් කරන්න දෙයක් නැහැ. බාහිර නිමිති වෙනස් කරන්න දෙයක් නැහැ. පින්වත්නි මේ ඝන සංඥාවෙන් අපි ලෝකේ අල්ලනවනේ. කොහොමද අල්ලන්නේ? ඝන සංඥාවෙන් ලෝකේ අල්ලනකොට අපි එකට බැම්ම කියනවා.
එකට තාප්පේ කියනවා, එකට බිත්තිය කියනවා. ඔක්කොම ASCII තියෙන්නේ සිමෙන්ති, ගලුයි, වැලි, වතුරයි තමයි තියෙන්නේ. ඒක ASCIIත් පඨවි ධාතුවයි, ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි කියන ධාතු හතර තමයි තියෙන්නේ. ඒක බැම්මෙත් තියෙන්නේ ওই ටික, බිත්තියෙත් තියෙන්නේ ওই ටික, ඊට පස්සේ තාප්පෙත් තියෙන්නේ ওই ටික. අපි වචන තුනක් දැම්ම. එකට තාප්පේ කිව්වා, එකට බැම්ම කිව්වා, එකකට බිත්තිය කිව්වා. ඊට පස්සේ මේ බාහිර නිමිති ගත්තට පස්සේ අපිට ගොඩාක් බැමි කඩන්න හිතෙනවා. ගොඩක් තාප්ප කඩලා දාන්න හිතෙනවා. පින්වත්නි, බාහිර නිමිති ගන්නේ නැති හිතක අමුතුවෙන් තාප්ප කඩලා වෙනස් කරන්න දෙයක් නැහැ. එතකොට මේ ලෝකයේම සම්පූර්ණයෙන්ම ඝන සංඥාවෙන් අල්ලගත්තාමයි අරුබුදේ තියෙන්නේ. එතකොට අපි ඔළුවෙන් හදාගත්ත කාරණාවලට අනුව තමයි හිත තුල රාගය හෝ ද්වේෂය හෝ තණ්හාව හෝ මේ කුමන තත්වයක් හෝ උද්ගත වෙන්නේ අපි ලෝකේ දිහා බලන විදිය අනුවයි. පින්වත්නි, අපි ලෝකේ දිහා බලලා ලෝකයෙන් ගන්න සිතුවිලි විරහිත කරලා දැම්මොත් එහෙම පින්වත්නි, එතන හතුරොත් නෑ, මිතුරොත් නෑ, ගෑනුත් නෑ, පිරිමිත් නෑ. මොනවා දැක්කත් කැළඹීමකුත් නෑ. අපිව කලබන්න පුංචි දෙයක් ඇති. පුංචි දෙයක් ඇති පින්වත්නි. පොඩි දෙයකින් අපිව කලබන්න පුළුවන්. මේ ලෝකෙ මේ ඝන සංඥාව කියන්නේ පරමාර්ථය නෙමෙයි, යථාර්ථය නෙමෙයි. මේ ඝන සංඥාව කියන්නේ සම්මුතිය. අපි හදාගත්ත දේ. මේ අපි හදාගත්ත ලෝකයේ අවුලක් නැහැ. අපි මේ බාහිර ලෝකයේ අවුලක් තියනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒක ඇතුළට ගන්න විදිහේ අවුල තියෙන්නේ. ඒකයි එකම කාන්තාවක් කීප දෙනෙකුට දකින්නකොට අදහස් කීපයක් එන්නේ. දැන් හොඳට ලෑස්ති වෙලා ලස්සනට ඇඳගත්ත ගැහණු කෙනෙක් පාරේ ඉන්නවා කියලා හිතාගන්න බස් හෝල්ඩ් එකක. බස් ස්ටෑන්ඩ් එකක හරි කොහේ හරි ඉන්නවා බොහොම ලස්සනට ඇඳලා. හරිම හැඩට ඇඳගත්ත කාන්තාවක් ඉන්නවා. ඔතන ඉන්නවා තව තරුණයෙකුත්. මේ තරුණයාට මේ කාන්තාව ගැන බොහොම සරාගී සිතක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉඟි කරන්න පුළුවන්. ළඟට යන්න පුළුවන්. ඔන්න බලන්න කයින් වචනින් මනසින් කර්ම සකස් කරගන්න විදිය. අර සරාගී සිතක් ඇති වුණාට පස්සේ ඊට පස්සේ යා කිට්ටුවෙන් ඉන්නවා, කොහෙද ඉන්නේ කියලා හොයන්න හිතෙනවා, ගිහින් බලන්න හිතෙනවා. ඔන්න ඕක තමයි කිව්වේ අපි කියපු කතාව. අභිනන්දති, ඒක සතුටෙන් පිළිගන්නවා. අභිවදති, ඒක සතුටෙන් පිළි අරගෙන කතා කරනවා. ෂා ලස්සන ගෑනු ළමෙක් හිටියා. අජ්ජෝසාය තිට්ට, ඊට පස්සේ ඒකට බැහැ ගන්නවා. කොහෙද ඉන්නේ, කවුද අම්මා තාත්තා, ගෙදර තව කවුද ඉන්නේ, මොනවද කරන රැකියාව, හැමදාම ඇයි උදේට මෙතනට එන්නේ, කොහෙටද එයා වැඩට යන්නේ. ඊට පස්සේ පස්සෙන් ගිහින් බලන්න හිතනවා. බලන්න කයින් වචනින් මනසින් ඊට පස්සේ කර්ම රැස් කරගන්නවා. එතකොට දැන් මේ ඇතිවෙච්ච අර්බුදය මේ කාන්තාවගේ අර්බුදයක් නෙමෙයි. මේ මිනිස්සයා ඇතුළට ගත්ත විදිය අවුලක් තියෙන්නේ. එයා හොඳට ඇඳගෙන එයා වැඩට යන්න ආවා. එයා හොඳට ඇඳගෙන වැඩට ගියපුවා. අපිට ඒක අදාළ නෑනේ. දැන් බලන්න ඒක එක්කෙනෙක් ඒක අදාළ කරගත්ත විදිය. ඔතනට මෙනවා ඒතනම වැඩට යන ගැහණු කෙනෙක්. දැන් මේ බාහිර ලෝකයේ අර්බුදයේ තියෙනවා කියලා හිතන එක හොඳට විසඳ ගන්නයි මම මේක කියන්නේ. ඔතනට එනවා හොඳට ලෑස්ති පිට එන ඒ වගේම කාන්තාවක්. එයාට මේ කාන්තාව දකිද්දී ඇති වෙන්නේ සරාගයක් නෙමෙයි. සමහර විට එයාට ඇති වෙන්නේ පටිගයක්. ඇයි? බලන්න එපා මෙයාගේ කොණ්ඩේ. මගේ නෑනේ මෙහෙම කොණ්ඩයක්. බලන්න එපා ඇඳුම්. කෝ මට මෙහෙම ඇඳුම්. බලන්න එපා මෙයාගේ හැඩ. කෝ මට මෙහෙම හැඩක්. අන්න එයාට ඇති වෙන්නේ මොකද්ද? ඊර්ෂියාවක්. එයාට ඇති වෙන්නේ ඊර්ෂියාවක්. එතකොට ඊර්ෂියාවහම ඒකට අනුව එයා ඒක අභිනන්දනය කරනවා. ඒ කියන්නේ ඒකට බැහැ ගන්නවා. අභිවදනය කරනවා. ඒක කතා කරනවා. සතුටෙන් නෙමෙයි. ඒක ගැන කතා කරනවා. ඔෆිස් එකේ ගිහිනුත් කතා කරනවා. අපෝ ඔය ඇඳට අපි දන්නවනේ යාගේ හැටි කියලා. අජ්ජෝසාය තිට්ඨති. ඒකටම බැහැගෙන ඉන්න උන්දට වෙන කල්පනාවක් නැහැ. ඊට පස්සේ පින්වත්නි එයාගේ ඇතුලේ අර්බුදයක් හටගන්නේ නැද්ද? හට ගන්න. හැබැයි අර තරුණයාගේ අර්බුදයත් මේ කාන්තාවගේ අර්බුදයත් දෙක අතර වෙනසක් තියෙනවා. දෙකම අර්බුද තමයි. එක්කෙනෙක් රාගය හදාගත්තා, එක්කෙනෙක් පටිගය හදාගත්තා. දැන් එළියේ අවුලක් නම් දෙන්නටම එක්ක රාගය ඇති වෙන්න ඕනේ. දෙන්නටම පටිගය ඇති වෙන්න ඕනේ.
මේක එළිය එකක් නං. එළියේ නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ එක්ක දෙන්නටම රාගේ එක්ක දෙන්නටම පටිගය. දැන් දෙන්නටම එහෙම නෙවෙයිනේ. ඇයි? ඇතුළට ගන්න විදිය අනුව තමයි අභ්‍යන්තරයේ සැලසුම් සහගත වෙන්නේ. එහෙමනම් මතක තියාගන්න මේක එළියේ ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේක එළියේ ප්‍රශ්නයක් කියලා. නෑ පින්වත්නි, මේක එළියේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඇතුළේ ප්‍රශ්නයක්. මේකේ පොට හොයන්න ඇතුළෙන්. මේක ලියන්න ඇතුළෙන්. ඇතුළේ ඇති ප්‍රශ්නේ ඇඳුම් මාරු කරාට හරියන්නේ. ඒක හරියට හිසේ අමාරුවට කොට්ටේ මාරු කරා වගේ. ඇතුළේ තියෙන රෝගයකට බෙහෙත් තෙල් ගෑවා වගේ. වැඩක් නැහැ. ඇතුළේ ප්‍රශ්නේ ඇතුළෙන්මයි ලියන්න තියෙන්නේ. මේක අන්තෝ ජටා ඇතුළේ ගැටයක්. ඇතුළේ ගැටයක්. දැන් මේ කාන්තාවම දකින්න යාගේ තාත්තා. තාත්තා දකින්න. ඒතකොට තාත්තට ඇති වෙන්නේ අර තරුණයාට ඇති වුණා වගේ සරාගයකුත් නෙමෙයි. පටිගයකුත් නෙමෙයි. හරි සෙනෙහසක් ඇති වෙනවා. අනේ මගේ දරුවා කියලා. එතකොට ඒ දරුවා රකින්න හිතෙනවා. ඊට පස්සේ එයාත් ඒක ඊට පස්සේ අභිනන්දනය කරනවා. සතුටෙන් පිළිගන්න. අභිවාදනය කරන සතුටෙන් පිළි අරගෙන කතා කරනවා. මේ ඉන්නේ මගේ දුවනේ කියලා කතා කරනවා. අජ්ජෝසාය තිට්ඨති ඒකටත් බැහැගෙන ඉන්නවා. අජ්ජෝසාය තිට්ඨති ඒ බැහැගෙන ඉන්නකොට තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි අන්න නන්දියකුත් ඇති වෙනවා. නන්දිය කියන්නේ තණ්හාවක් ඇති වෙනවා. මොකද්ද මොන තණ්හාවද? රූප තණ්හාවක් ඇති වෙනවා. මගේ දරුවානේ රැකගන්න එපා. මේ ඔක්කොම බොරුවට ඔළුවෙන් හදාගත්තේ ව නෙමෙයිද? මේවත් ඔළුවෙන් හදාගත්තේවා. මගේ දරුවා කියලා කොහෙද දරුවෝ ඉන්නේ? එහෙම දරුවොත් නෑ. තමන්ගේම දරුවද කියලා කවුද දන්නේ? එහෙම කියන්නත් බෑ. මම හිතාගෙන ඉන්නවා මේ රූපේ තියෙනවා නම් මේ මගේ දරුවාගේ රූපය මේකයි කියලා මං ඔළුවට නිමිත්තක් දාගෙන තියෙනවා. අනුනිමිති දාගෙන තියෙනවා. මගේ දරුවගේ නහය මෙහෙමයි, කට මෙහෙමයි, ඇස් මෙහෙමයි කියලා. ඒ ඔළුවේ ඇඳිච්ච චිත්‍රයට නිමිත්තට අනුව එළිය එකක් ගලපලා බලනවා. ඒවට අනුව හරියට ගැලපිලා ගියාම එයා ඒ කෙරෙහි තණ්හාවක් හදා ගන්නවා. ගැලපෙන්නේ නැත්නම් එතන තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒකත් ඔළුවෙන් හදාගත්ත දෙයක්. ඔළුවෙන් හදාගත්ත කියන්නේ ඔය දරුවා හම්බ වුණ වෙලාවෙ හැම ඔය දරුවා මාරු වුණා නම් හිතන්න දැන් දරුවා හම්බ වුණා. නමුත් දරුවා හම්බ වුණාට දරුවා මාරු වෙනවා කියලා හිතන්න. දරුවා මාරු වෙනවා. ස්පිරිතාලේ එහෙම වෙන්න පුළුවන් නේ. වෛද්‍යවරයෙක් කියන්න පුළුවන් නෑ එහෙම කොහොමද වෙන්නේ කියලා. එහෙම අහම්බෙන් වෙන්න බැරි කමක් නෑනේ. දැන් අහම්බෙන් එහෙම වෙන්න බැරි කමක් නැත්තම් දරුවා මාරු වුණොත් දැන් රෝහලේදී දරුවා මාරු වෙනවා. මාරු වුණාම දැන් එයාට කියනවා දැන් තාත්තා මේ රෝහලට යනකොට කියනවා දැන් ඇඳ ළඟ බබෙකුත් ඉන්නවා මේ බලන්න ඔයාගේ බබා ඔයාගේ දරුවා කියලා කියනවා. එතකොට අර තාත්තට ඉහවහාගිය සෙනෙහසක් උපදිනවා අනේ මගේ දරුවා කියලා. අම්මා දන්නෙත් නැහැ මේ තමන්ගේ දරුවා නෙමෙයි කියලා. ඊට පස්සේ ඒ දරුවා තමයි හැදෙන්නේ. ඊට පස්සේ ඒ දරුවට ඔන්න හිතන තියෙනවා රූප තණ්හාවක්, ශබ්ද තණ්හාවක් තියෙනවා. මගේ දරුවාගේ කටහඬ කියලා ශබ්ද තණ්හාවක්. ගන්ධ තණ්හාවකුත් තියෙනවා. ඒකනේ ඉඹ හදන්නේ අම්මලා තාත්තලා දරුවෝ. ඉඹ හදන්නේ. රස තණ්හාවක් නෑ. පොට්ටබ්බ තණ්හාවක් තියෙනවා. දරුවා ළඟින් තියාගන්නවා, තුරුල් කරගන්නවා, ඉඹිනවා. ධම්ම තණ්හාවකුත් තියෙනවා. මේ විදිහට තණ්හාවක් ඇති වුණාට දැන් මේ තණ්හාව ඇති වුණේ තමන් ඔළුවෙන් හදාගත්ත එක. දැන් තමන්ගේ දරුවා නෙමෙයි. එකම ඉස්කෝලේ දැන් හිතන්නේ මේ එකම රෝහලක නයි කිට්ටුවම තමයි මාරු වුණ අනිත් දරුවා ඉන්නේ කියලා. එතකොට මේ දරුවගේ වයසමනේ. ඔන්න පළවෙනි පන්තියට ළමයා දානවා. පළවෙනි පන්තියට ළමයා දානකොට ළමයාත් අරගෙන ඔන්න පළවෙනි පන්තියට යනවා. යනකොට අර තමන්ගේම ලෙයින් උපන් දරුවා ඒ තාත්තා දකිනවා. කෝ අර රූප තණ්හා උපදිනවද? නෑ. ශබ්ද තණ්හා උපදිනවද? නෑ. ගන්ධ තණ්හා උපදිනවද? නෑ. නෑනේ යාටනේ උපදින්න ඕන හරිනම්. එයානේ එයාගේ ලෙයින් උපන් දරුවා. එහෙමනම් මතක තියාගන්න මේ ඔක්කොම සංකල්ප, මේ ඔක්කොම මායාවක්. මේ හිතාගෙන ඉන්න ලෝකේ නෙමෙයි ඇත්ත ලෝකේ. මේ පරමාර්ථයේ තේරුම් ගත්තට පස්සේ මේ ලෝකේ මොන්නතරම් රූප ඉෂ්ඨකාන්ත මනාප ඉට්ඨාකාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා
ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන ස්වභාවයෙන් යුක්ත කාමයන් යුක්ත ඇලුම් කටයුතු යම් තාක් රූප තියෙනවද ශබ්ද තියෙනවද ඒ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන විදියට දකින්නේ. එතකොට දැන් බලන්න ඒ තාත්තට සෙනෙහසක් උපන්නා. නමුත් දැන් ඕකම රහතන් වහන්සේ නමක් දැක්කොත් දැන් හුත්තට භාවනා කර කර ඉන්න හාමුදුරුව කෙනෙක් හරි භාවනා යෝගී කෙනෙක් හරි ඔය කාන්තාවම දකින්න ලස්සන්ට සූසැට ආභරණ වලින් සැරසිලා හරිම හැඩට පාරේ හිටගෙන ඉන්න කාන්තාවක් දැක්කා. ඒ හාමුදුරුව වඩන්නේ අට්ටික සංඥාව කියලා හිතමු. ඒ හාමුදුරුවන්ට නිකන් පේන්නේ ඇට සැකිල්ලක් වගේ. අර හැම මස්ලේ නහර විදගෙන ගිහින් අනේ මේකේ මොනවද ගන්න තියෙන සාරය ඇට සැකිල්ලකට මස් සොතලා මේ කාන්තාවන්ගේ ශරීරයට ගරහන්න එහෙම කියනවා නෙමෙයි මේ පොදුවේ ඔබමා ඇතුළු සියලු දෙනාගේ ශරීරයේ යථාර්ථයයි මේ කියන්නේ. ඇට සැකිල්ලකට මස් සොතලා ඒ මස් වල ටික නහරවැල් වලින් ගැට ගහලා ඒක උඩින් හැමකින් වහලා ඒක තමයි මේ තියෙන්නේ උපමට්ටම් වෙලා මේක ASCII තියෙන්නේ තැට සැකිල්ලක් ඒක උඩින් එක එක රෙදි පටලව ගත්තා කියලා එක එක දේවල් තවර ගත්තා කියලා මේකේ ගන්නට තියෙන සාරය මොකද්ද මේකත් නිකන් ඇට සැකිල්ලක්ම නේද කියලා අට්ටික සංඥා වැඩුවා නම් ඒක යාට පේන්නේ ධාතු මනසිකාරයේ වැඩුවා නම් පේන්නේ හරියට වීණාවක තෙතහම අලවලා තියනවා වගේ හමින් වහලා තියෙන්නේ. එතකොට හරියට මෙයාගේ ශරීරයේ තියෙන අභ්‍යන්තර අවයවත් ඒ විදියයි. එකම නැට්ටේ තියෙන අඹ ගෙඩි දෙකක් වගේ වකුගඩු දෙක තියෙන්නේ. එකට එකක් දන්නෙත් නැහැ. මේ හැමෙන් වහයිලා තිබ්බට මේ හිතෙන් මගේ හැම සුදුයි, මගේ හැම කළුයි, මගේ හැම තලලුයි කියලා හිතාගෙන හිටියට හැම දන්නේ කළුද සුදුද කියලා ඔක්කොම අචේතනික දේවල්, සිත් නැති, සිතුවිලි නැති දේවල් මම මේක දිහා බලන විදිය අනුව තමයි මගේ හිතේ රාගය උපදින්නේ කියලා අර මේකත් මේ පඨවි ධාතුවට අයිති දෙයක්, ආපෝ ධාතුවට අයිති දෙයක්. පඨවි කොටස් 20ක්, ආපෝ කොටස් 12කින් තෙත් කරලා, තේජෝ කොටස් වලින් උණුසුම් කරලා, රත් කරලා, වායෝ කොටස් වලින් පුම්බලා තියෙන්නේ. ධාතු හතරක ධාතු ක්‍රියාවලියක් තියෙන කියලා අර භාවනා කරන කෙනාට ඕක පේන්නේ පින්වත්. මේ එක එක්කනාගේ මනෝභාවයන්ට සාපේක්ෂවනේ පේන්නේ එළියේ දේවල්. හිතන්න බඩගිනි වෙච්ච කොටියෙක් ඔය කාන්තාව දැක්ක කියලා. හරි ලස්සනට සූසැට ආභරණ වලින් සැරසිලා අවුරුදු 18ක විතර ලස්සන තරුණ ගෑනු ළමෙක් පාරේ යනකොට ඒ කොටියට රාගයකුත් නැහැ ආහාරයක් විදිහට පේන්නේ. නිකන් කෑම ටිකක් හම්බුණා වගේ පේන්නේ. එහෙනම් මේක මේ එළියේ මොකකවත් නැහැ නිනතේ කාම යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත්‍රවල මොනවද තියෙන්නේ ඒ චිත්‍ර බලන විදිය අනුව අපේ අභ්‍යන්තරය ඇති වෙන්නේ මේක එළියේ වටිනාකම් අපි හැදුවට කියන තරම් වටිනාකමක් කොහොමද එළියට ආරෝපණය කරන්නේ අපේ ඔළුවට වටිනාකම කවාගෙන තිබ්බොත් ඒ වටිනාකමට අනුව ලෝකේ ගලපන කොටයි මේ වටිනාකම පේන්නේ දැන් පහුගිය කාලේ අර ලොකු මැණිකක් හම්බුණා. මැණික් පොකුරක්ද මොකද්ද කියලා තමයි ඒක ටීවී එකේ ගියේ. ඒක ගැන සතියක් විතර ටීවී වල නිවුස් ගියා. දැන් ඒක අහවල් තැනට අරන් ගියා මෙච්චර වටිනවයි කියලා. අනේ අපිට නම් ඔහොම එකක් හම්බුනොත් තඹයක්වත් වටින්නේ ඇයි? අපේ ඔළුවට වටිනාකමක් කැවිලා නැහැ. අපිට සාමාන්‍ය මිනිහෙකුට හම්බුනොත් කියයි මේක මේ නිකම්ම ගල් කැටයක් කියලා විසි කරලා දායි. ඔළුවට කවාගත්ත නිමිති වශයෙන් රඳවගත්ත වටිනාකමට සාපේක්ෂව එළියක ගලපන්නේ. මගේ දරුවගේ රූපේ මෙහෙමයි කියලා ඔළුවට කවලා තියනවා රඳවගෙන තියනවා නිමිති අනුනිමිති ලියාගෙන තියනවා සටහන් කරගෙන තියනවා ඒ සටහනට අනුව එළියේ රූපේ ගැලපෙනවා නම් එයා මගේ දුව මගේ පුතා කියලා හිතනවා ඒක ගැලපෙන්නේ නැත්නම් එයා මගේ දුව මගේ පුතා නෙමෙයි එළියේ තියෙන ඒ ශබ්ද අපි සටහන් කරලා ලියලා තවරගෙන තියනවා. ඒ ශබ්දයේ එළියේ ශබ්දයට ගැලපෙනවා නම් මගේ දුවගේ කටහඬ, මගේ පුතාගේ කටහඬ, මගේ අම්මගේ කටහඬ කියලා අල්ලනවා. එහෙමනම් මේ ලෝකේ වටිනාකම අපි ඔළුවේ රඳවගත්ත දෙයක්. ලියාගත්ත දෙයක්. ඇත්තටම ලියා ගන්න රඳව ගන්න එළියේ වටිනාකම් නැහැ. එළියේ ඇත්තටම වටිනාකම් තියෙනවා නම් ඒක හැමෝටම වටිනාකම් සහිත දෙයක් විදියට පේන්න ඕන. අපි ඔළුවෙන් වටිනාකම් දීලා තියෙනවා මිනිස්සු වටිනාකම් හදලා තියෙනවා සමහර විට අපිට තියෙන ලොකුම නෝට්ටුව 5000 අපිට වටිනවා අපි ඇයි වටිනාකමක් දීලා තියෙනවා සම්මත කරලා තියෙනවා මේක රුපියල් 5000ක් ඒ වගේම වාණිජමය ක්‍රියාවලියක් ඔස්සේ ඒකට වටිනාකමක් taksීරු කරලා තියෙනවා නිකම් පත්‍ර කෑල්ලක් ඒකට වටිනාකමක් ආරෝපණය කරලා තියෙනවා
ඕක ගිහින් ඔය මොකක් හරි රටක ඉන්න මිනිහෙකුට දුන්නොත් මේන් 5000ක් කියලා කිව්වොත් ඒ මිනිහට ඒක වටින්නෙත් නෑ. ඇයි? ඒ රටට ඒක වටිනාකම සම්මත නෑ. සම්මත නෑ. ඔක්කොම සම්මුතීන් පින්වත්නි. ඔක්කොම සම්මුතීන් කියලා දැකපු රහතන් වහන්සේ නමක් මේ ලෝකය දැක්කොත් ඔය කාන්තාවම දැක්කොත් උන්වහන්සේට දැකීම් මාත්‍රයක් විතරයි. දැකීම් මාත්‍රයක් විතරයි. එතන මාත හැරෙනවා. ඇසීම් මාත්‍රයක් විතරයි පින්වත්නි. එතන මාත හැරෙනවා. දැනීම් මාත්‍රයක් විතරයි. ඒ දැනීම් මාත්‍රය තුලම ඒ උත්තමයාට අතහැරෙනවා. සිතීම් මාත්‍රයක් විතරයි. එතන මාත හැරෙනවා. ඇයි? නිමිති වශයෙන් හිතේ සටහන් වෙලා නැහැ. නිමිති වශයෙන් සටහන් වෙලා නැහැ. ඒකට ඒ නිමිති වශයෙන් සටහන් නොවන තත්වෙට හිත හදාගෙන. ඒ හිත හදාගන්න බුදුරජාණන් වහන්සේ අපට වදාලා සමාධි තුනක්. අනිමිත්ත සමාධිය, අපනිහිත සමාධිය, ශුන්්‍යත සමාධිය කියලා. මහණෙනි අනිමිත්ත සමාධිය මේ ලෝකේ නිමිති ගන්න එපා. නිමිති ගන්න නිමිති වල වටිනාකම් රැඳ වෙනවා. අනිමිත්ත සමාධිය. අනිත්‍ය වශයෙන් දකින්නකොට නිමිති ගන්න මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ. බලෙන් එපා කිව්වා නෙමෙයි. අනිත්‍ය වශයෙන් මේ ලෝකේම දකින්නකොට අනිත්‍ය ලෝකයක මොනවද පින්වත්නි රඳව ගන්න තියෙන නිමිති? අපනිහිත සමාධිය. අපනිහිත සමාධිය වඩනකොට තේරෙනවා මේ ලෝකයේම දුක මත පිහිටා ඇති බව. අපනිහිතානුපස්සින් භාවෙන්තෝ පනිදින් පජහති. අපනිහිතානුපස්සනාව වඩනකොට තමයි මේ ලෝකේ ප්‍රාර්ථනා කරන ගතිය බැහැරෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? ප්‍රාර්ථනා කරනවා. අපි භවයේ රැඳිලා ඉන්න ප්‍රාර්ථනා කරනවා. ලස්සන ගෑනු ළමයි, පිරිමි ළමයි ප්‍රාර්ථනා කරනවා. පිරිමි ළමයි, ගෑනු ළමයි ප්‍රාර්ථනා කරනවා. හොඳ රැකියාවක් ප්‍රාර්ථනා කරනවා. විවාහ වෙච්ච අය හොඳ දරුව ප්‍රාර්ථනා කරනවා. අපිට පණිදියක් තියෙනවා. පින්වත්නි, ඇති වෙන නැති වෙන ලෝකේ මොනවද ප්‍රාර්ථනා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? කෝ ප්‍රාර්ථනා කරපු ලෝකේ? කොහෙද ඔබ ප්‍රාර්ථනා කරපු ලෝකේ තියෙන්නේ? අද ප්‍රාර්ථනා කරපු එක හෙට වෙනකොට විපරිණාමයටපත් වෙනවා නම් ඔබේ ප්‍රාර්ථනාව බලාගෙන ඉදියට යනවා නම් අර එක තැනක තියෙනවා එක මං හිතන්නේ ඒක මේ කවියෙක් ලියාපු සිද්ධියක තියෙන බුදුදහමෙන් පෝෂණය වෙච්ච එකක් ස්ථිරව. එතකොට මේ කවියේ තියෙනවා එක කුමාරයෙක් ආභරණ වලින් සැරසිලා කුමාරිකාවක් හොයාගෙන මං හිතන්නේ අවුරුදු 5ක් හෝ 7ක් මම මේ අදහස කියන්නේ අවුරුදු 7ක් මේ කුමාරිකාවක් හොයාගෙන යනවා. ඊට පස්සේ අවුරුදු 7ක් ගිහින් ඒ කුමාරිකාව කැඳගෙන ඉන්න කුමාරිකාව හම්බ වෙනවා. ඊට වඩා හරි ලස්සන කුමාරිකාවක් ඔහුට හම්බ වෙන්නේ. ඒ කුමාරිකාව කැඳගෙන ඉන්න තවත් අවුරුදු 7ක් ගියා කියලා. දැන් එන අවුරුදු 14ක් ගිහින් අපි නිකමට 5ක් කියලා හිතමුකෝ. අවුරුදු 5ක් ගියා ලස්සන කුමාරිකාවක් හොයාගෙන ගියා. හොයාගෙන යනකොට අවුරුදු 5කින් ලස්සනම කුමාරිකාව හම්බුණා. ඒ කුමාරිකාව අරගෙන මාලිගාවට එන්න තව අවුරුදු 5ක් ගියා. එහෙනම් 10ක් ගිහින් තියෙනවා මාලිගාවට කුමාරිකාව අරගෙන එන්න. එතකොට මේ මාලිගාවට කුමාරිකාව අරගෙන ආපු දවසේ මාලිගාවේ හිටිය මිනිස්සු කිව්වලු ලස්සනම කාන්තාව. අපි මේ වගේ ලස්සන මේ හරි හැඟක් තියෙන කොණ්ඩයක් තියෙන හමක් තියෙන ගැහැණු කෙනෙක් දැකලා නැහැ. අපේ රජුරවන්ට ඉන්නේ ලස්සනම කුමාරිකාව. අපි කුමාරයාට ඉන්නේ ලස්සනම කුමාරිකාව කියලා පුරවැසියෝ කිව්වලු එදා. මේ වගේ කාන්තාවක් නම් දැක්කේ නැහැ කියලා. නමුත් මේ කුමාරයා එදා හවස දොරටු පල්ලාගේ දුව වෙච්ච භද්‍රා කියන කාන්තාව දැක්කලු. දොරටු පාලකයාගේ දුව භද්‍රා කියලා යාගේ කාන්තාව දැක්කලු. ඒ කාන්තාව දැකලා රජුරු මේ කුමාරයා විශ්මයෙන් කියනවලු ඔයාගේ වගේ රූපයක් මං කවදාවත් දැකලා නැහැ කියලා. අවුරුදු 10ක් ගිහින් කුමාරිකාවකුත් කැඳගෙන එනකොට මිනිස්සු කිව්වා මේ වගේ කුමාරිකාවක් කවදාවත් දැක්කේ නැහැ කියලා. නමුත් මේ කුමාරයා දැන් අවුරුදු 10ක් එයත් එක්ක ඉඳලානේ. 10කට පස්සේ දොරටු පල්ලාගේ දුව භද්‍රා හම්බුනාම කියනවා තිගේ වගේ රුවක් මම කිසි කලක නොදුටිමි. කවදාවත් මම ඔය වගේ රූපයක් දැකලා නැහැ කියලා. බලන්න මානව චින්තනයේ කොච්චර විපරිණාමයටපත් වෙනවද? ඔය කැමැත්ත පින්වත්නි පෑල දොරෙන් දුවන්නේ. මේ ලෝකේ බොහෝම සැහැල්ලුවෙන් වින්දනය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක හිටියොත් හරි ලස්සනයි මේ ධර්මයත් එක්ක ඉන්න ජීවිතය.
අපනිහිතානුපස්සනාව අපනිහිත සමාධිය දියුණු කරනකොට මේ ලෝකේ ප්‍රමිති වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා පේනවා. ප්‍රමිති වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා පේනවා පින්වත්නි. ඊළඟට ශුන්්‍යත සමාධිය. ශුන්්‍යත සමාධිය කියලා කියන්නේ පින්වත්නි ශුන්්‍යත සමාධිය සමත විපස්සනා වශයෙන් දියුණු කරන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්මයයි මෙතන දකින්නේ. ශුන්්‍යත සමාධියේ වඩනකොට මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මීය වශයෙන් ගන්න දෙයක් නැහැ. මම කියලා මොන කොටස්ද අල්ලන්න පුළුවන්. මගේ කියලා කොයි කොටසද අල්ලන්න පුළුවන්. මගේ ආත්මීය කියලා කොයි කොටසද අල්ලන්න පුළුවන්. හිස් ශූන්‍යයි. හිස් කියන අදහසම නෙමෙයි. මාධ්‍යමික දර්ශනයේම ඔය ශුන්්‍යතාවාදීන්ගේ කතාවේ හිස් කියන එකත් නෙමෙයි කියන්නේ. බුදුදහමේ හිස් කියලාත් නෙමෙයි කියන්නේ. තණ්හාමාන දිට්ඨි කියන ස්වභාවයෙන් හිස් කියන එකයි කියන්නේ. තණ්හාමාන දිට්ඨි කියන ස්වභාවයෙන් හිස්. එතකොට මේ ලෝකයේ සියල්ල තුල Nirodhe දැක්කොත්, Nirodhe දකින්නකොට ඒ Nirodhe දකින්න තැන ශුන්්‍යත විමෝක්ෂයට හිතපත් වෙනවා. කිසිවක් නැහැ. සත්ව පුද්ගල භාවයෙන් හිස් මුළු විශ්වයේම මුළු ලෝකයම ශූන්‍යයි. ශුන්්‍යතානුපස්සින් භාවෙන්තෝ අත්තාබිනිවේසම් පජහති. ආත්මී කියලා එකක් හිතේ තිබ්බනම්, මම කියලා එකක් තිබ්බනම්, මගේ කියලා එකක් තිබ්බනම්, මගේ දරුවා, මගේ බිරිඳ, මගේ කියලා ඔළුවේ එකක් තිබ්බනම් ශුන්්‍යතානුපස්සනාව භාවිතා කරනකොට ශුන්්‍යතානුපස්සින් භාවෙන්තෝ අත්තාබිනිවේසම් පජහති. ආත්ම දෘෂ්ටිය ආත්මීය වශයෙන් අල්ලගත් එක බැහැර වෙලා යනවා. ඔන්න ඔය විදියට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අනිමිත්ත සමාධියත්, අපනිහිත සමාධියත්, ශුන්්‍යත සමාධියත් වඩනකොට යාට මේ ලෝකයට වටිනාකම් අලවන්ට හිතෙන්නේ නැහැ. වටිනාකම් අලවන්ට හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ පින්වත් මහණෙනි, අත්දකින්න ලෝකයේ තුල මුසපත් වෙන්න එපා. ඒ විදියට මේ ලෝකයේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන රූප තියෙනවා කියලා ඒ වගේ එළඹිලා වාසය කරන්නේ නැති ශ්‍රාවක භාවයක් හදාගත්තොත්, ඒවා දැකීම මාත්‍රය තුල අතහරින්න පුළුවන් හිතක් හදාගත්තොත්, නිමිති අනුනිමිති සටහන් කරගන්නේ නැති ශ්‍රාවක භාවයක් හදාගත්තොත්, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් ශ්‍රාවකෙක් ඒ විදියට කාලයේ ගෙවුවොත් ඒ කාලයේ ගෙවන ශ්‍රාවකයා තෘෂ්ණාව නැමැති දෙවැන්නෙක් සමග සංයෝගයක් නැහැ. තනිව වාසය කරනවා. විශාල පිරිසක් ඉන්න තැනකත් තනිව වාසය කරනවා. 1000ක් විතර ඉන්නවා. නමුත් ඒක විහාරී. කැලේම ඉන්නවා. තණ්හාව ගලන ගමන්. ဒုတိ ය විහාරී. දෙවැන්නා තණ්හාවයි. ඒ නිසා ඔබට යෝජනා කරන්නේ තණ්හාව නම් වූ දෙවැන්නෙක් සමග නොවසන සැබෑ ශ්‍රාවක භාවයක් අත්දකින්න කියලා. ඒ බඳු ශ්‍රාවක භාවයක් අත්දැකීම පිණිස අද මේ උතුම් ධර්ම දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මොරටුව කොරළවැල්ල Riverside Gardens Lake Vistas අංක 48න් 46 ලිපිනේ පදිංචි පරලෝ සැපත් මනෝජ් ශ්‍රීකාන්ත මාලිම්බඩ ආරච්චි පුතණුවන්ගේ තෙමස් පූර්ණ පින්කම හැටියටයි අද දේශනාවට දායකත්වයේ දරන්නේ. ඒ ඇත්තන්ට අපි ආශිර්වාද කරනවා. භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, ජාත්‍ය ආදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අරමුණ විදියට 2021 සැප්තැම්බර් මාසයේ 20 වන දින යෙදී තිබෙන මනෝජ් ශ්‍රීකාන්ත මාලිම්බඩ පුතණුවන්ගේ තෙමස් පූර්ණ පින්කමට අනුමෝදනා කරන්නට මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ පුතණුවන්, ඒ මහත්මා ඇතුළු පවුලේ හැම දෙනාගේම නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ උතුම් කුසල් හේතු වේවා, වාසනාව වේවා, සසර දුක් ගෙවා ලබන නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ස්වීඩනයේ ජීවත් වන සුභානී ශ්‍යාමා මහත්මිය ඇතුළු දරුවන්ටත්, ඒ වගේම ස්වීඩනයේ ජීවත් වෙන මහේෂ් දිස්නා ඇතුළු දරුවන්ටත්, කුමාරී සඳරුවන් ඇතුළු දරුවන්ටත්, ඒ වගේම සලූජා ප්‍රදීප් කියන පින්නතුන් ප්‍රධාන දරුවන්ටත්, මීනු සහ වරුණ කියන පින්නතුන් ප්‍රධාන දරුවන්ටත් දිගාසිරි ප්‍රාර්ථනා කරන්නට, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට අවස්ථාවක් කරගෙන තියෙනවා.
ඒ හැම දිනාගේම භවගාමී සසර සුවපත් වේවා. ජාත්‍ය ආදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් මමා නිවන් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා සිහි කරනවා. ශ්‍රීමති වසන්තා සන්දනායක මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියේදී මිය පරලෝ සැපත් වුණු උබේරත්න මාලිම්බඩ ආරච්චි මහත්මයාට 44 වන ගුණානුස්මරණය වෙනුවෙන් මේ මාසයේ 23 වන දිනට යෙදී ඇති එතුමාගේ ඒ අනුස්මරණීය දිනය වෙනුවෙන් අනුමෝදනා දේශනාවක් හැටියට මේ දේශනාව සිද්ධ කරනවා. එතුමාගේ භවගාමී සසර සුවපත් වෙලා ඊ타ම ඉක්මනින් ධර්ම අවබෝධ කරගන්නට මේ කුසල් බලවත් වේවා. වසන්තා සන්දනායක මෑණියන්, ධර්මපාල සන්දනායක පියාණන්, චන්ද්‍රා නවරත්න පුංචි අම්මා ඇතුළු සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. භවගාමී සසර සුවපත් වේවා. ඒ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවයේ සුවපත් භාවයේම සැලසේවා. මිය පරලෝකීය ඥාතීන්ගේ ආයති භවයේ සුවපත් වේවා. අවසානයේ සසර දුක් ගෙවා ලබන නිවන් පිණිසම දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. කොවිඩ් වසංගත ඉක්මනින් දුරු වෙලා ලක්වාසී ලෝවාසී හැම දිනාටම සුවපත් භාවයේ සැලසේවා. රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට අනුමෝදනා වේවා. මියගිය ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමද අනුමෝදනා වේවා. දේශකයන් වහන්සේ ඇතුළු දිදුල මාධ්‍ය ජාලයේ සභාපති මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් මේ උතුම් කුසල් හේතු වේවා. විශේෂයෙන්ම ශ්‍රීමති වසන්තා සන්දනායක මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන් ප්‍රදාන හැම දිනාටමත් මියගිය සියලු ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවිවරුන්ටත් ඒ වගේම සියලු අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින සියලුම දෙනාටත් මේ කුසල් උපකාර වෙලා සංසාර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම දේශනාමය කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.